අද 2020 මැයි 18 සඳුදා සිරස්තල LTTE ත්‍රස්තවාදයේ පරදා අදට වසර 11යි. ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට සවස බත්තරමුල්ල රණවිරු ස්මාරකයේ අසලදී. මහා මැතිවරණයට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ ඇරඹෙයි. වැඩිදුර සලකා බැලීම හෙට. මෙරට COVID-19 ආසාදිතයින් ගණන 981ක් දක්වා ඉහළට. සුවය ලැබූ ගණන 559ක්. බ්‍රසීලයේ සාවෝ පාව්ලෝ නුවර සියලු රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරියයි. අමතර රෝගියෙකුට ඉඩ නැති බව සෞඛ්‍ය අංශ කියයි. වෙසක් දින වෙඩි තබා සුනඛයෙකු මරා දැමීමේ නඩුව විභාගයට. සුනඛයා වෙනුවෙන් ජනාධිපති නීතිඥයෙක් පෙනී සිටි. සිරස්තල with Vasanthi Nanayakara and Sankar Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මෙරට 30 වසරක් පැවති සාපකාරී LTT ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 11ක් සපිරෙනවා. ශ්‍රී ලංකා රණවිරුවන් කළේ උදාරතර මෙහි අද සැමරෙන්නේ ශ්‍රී ලංකාව තවත් අභියෝගයකට මුහුණ දී සිටින පසුබිමකයි. මේ සටහන ත්‍රස්තවාදය පරාජය කරමින් ජාතිය ලද ජයග්‍රහණය පිළිබඳවයි. එක්දහස් 975 ජූලි 27 වැනිදා එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරයප්පා නල්ලූර් කෝවිල වෙත යමින් සිටියේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වීම මෙරට 30 වසරක යුද්ධයේ පළමු අඳුරු මතකය වනු ඇතැයි එදා කිසිවෙකු හෝ සිතුවේ නැහැ. එම සිද්ධියෙන් ඇරඹී ත්‍රස්තවාදයේ අඳුරු සෙවණැලි 1983 දී LTTE හමුදා සෙබළුන් 13 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගින් දිවයින පුරා පැතිර ගියා. ඒ කළු ජූලිය නැමැති කළු පැල්ලම මෙරට ඉතිහාසයට එක් කරමින් ඉන්පසු ගෙවුණු දශක දෙකක කාලය තුල LTTE ත්‍රස්තවාදය විසින් මෙරට ආගමික නායකින්, රාජ්‍ය නායකින්, දේශපාලනඥයින්, රණවිරුවන් පමණක් නොව සිවිල් වැසියන්ද දහස් ගණනින් අමුවේ ඝාතනය කරන ලද්දේ ලොව ප්‍රබලතම ත්‍රස්තවාදී සංවිධානය බවට පත්වෙමි. 2001 වසරේදී ශ්‍රී ලංකා රජය සමග සටන් විරාම ගිවිසුමකට එළඹුණත් LTTE දිගින් දිගටම එය කඩ කරමින් සිය ම්ලේච්ඡ අරමුණ වෙනුවෙන් සටන් වැදුණු අතර ගොවි ජනතාවට ජලය සපයන නැගෙනහිර මාවිල් ආරුසරව්ව වසා දැමීම එහි උච්චතම අවස්ථාව වුණා. ඒ අනුව නැගෙනහිර ගොවි ජනතාව වෙනුවෙන් 2006 ජූලි 21 වෙනිදා මාවිල් ආරුසරව්ව මුදා ගැනීමට ආරක්ෂක හමුදා දියත් කළ මෙහියුම සිව්වන ඊලාම් යුද්ධයේ ආරම්භය වුණා. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මඟ පෙන්වීම යටතේ එවක යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් සරත් ෆොන්සේකාත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩත් ගුවන් හමුදාපති එයා වයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලකත් කොටි ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් දියත් කළ අතර රියැඩ්මිරාල් සරත් වීරසේකර මහතාගේ නායකත්වයෙන් යුත් සිවිල් ආරක්ෂක බලකායත් පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොලිස් සේවයත් ඊට නොමද සහයක් ලබා දුන්නා. මුලති උපදේශයේ බලය තහවුරු කරගත්තා. දෙමළ ජනයා මිනිස් පලිහක් ලෙස භාවිත කරමින් තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් දැරූ නින්දිත උත්සාහය පරාජයට පත් කරමින් මෙරට හමුදා ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අභියෝගයද එහිදී සාර්ථකව ජයගනු ලැබුවා. මම ජීවත් වෙන්න ඕනේ, මම බේරගන්න ඕනේ, රජුට කියන්න ඕනේ, අපේ ළමයි ඔක්කොම දෙවිල දෙන්න ඔක්කොම බේරගන්න ඕනේ. විදෙස් බලපෑම් වලට පවා යටත් නොවෙමින් ගෙන යනු ලැබූ ඒ මානුෂීය මෙහෙයුම අදට වසර 11කට පෙර හරියටම අදවන් දිනක නිමා වූයේ
LTT ත්‍රස්තවාදය සහ මුලින්ම පරාජයට පත්කර ශ්‍රී ලංකාවට සාමය උදා කර දෙමි. ඒ අනුව 2009 මැයි මස 18 වනදා ඒ ඓතිහාසික දිනයේ LTTE ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කෙරුණේ යළිත් සාමකාමී යුගයක් මෙරට ජනතාවට උදා කර දෙමි. පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි. පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි. ශහීද් තක්බීර්. වසර 10ක් භුක්ති විඳි ඒ නිදහස 2019 අප්‍රේල් 21 වෙනිදා දෙදරා ගියේ තවත් ත්‍රස්තවාදයකින් ශ්‍රී ලංකාවම සලිත කරවමින්. කොටි ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් මව්බිමට IS අභියෝගයට මුහුණ දීමට සිදු වුණේ නව අභියෝගයක් එක් කරමින්. යුද ජයග්‍රහණයෙන් දස වසරක් ගතවීමටත් පෙර යළිත් ත්‍රස්ත බියකින් ජන සමාජය වෙලාගත් පසුබිමක LTT ත්‍රස්තවාදය පරාජයට පත් කිරීමට ත්‍රිවිධ හමුදාවට මඟ පෙන්වූ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත් කරගත්තේ ත්‍රස්ත බියෙන් තොර රටක් යළිත් උදා කරනු ඇතැයි අපේක්ෂාව. ත්‍රස්තවාදය සහ මුලින් පරාජයට පත් කළ ලොව එකම හමුදාව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව බවට පත්වුවද ජාත්‍යන්තරයෙන් දිගින් දිගටම මානුෂීය නීති උල්ලංඝනය කළ බවට චෝදනා අප හමුදාවන්ට එල්ල වුණා. එවන් පසුබිමක ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ලොව මානුෂීයම හමුදාවක් බව යළි යළිත් ඔප්පු කළේ ජනවාර්ගික බෙහෙදයකින් තොරව COVID-19 වසංගතයේදී උතුරේත් දකුණේත් ව්‍යාප්ත වීමට ගිය වසංගතයෙන් සියලු ජනයා බේරා ගැනීමට උදාරතර කාර්යයක් ඉටු කිරීම නිසා. පනට වැඩි තරම් සැමගේ සතුට අගනා හුස්ම හිර කරන්දයක හුස්ම සදනා විස්ම දෙවිවරුන් ඔබය අපිව රකිනා. ලොව බලවත් ජාතීන් පවා COVID-19 වසංගතය හමුවේ දරුණු පරාජයක් අත්පත් කරගන්නා විට ශ්‍රී ලංකාවේ ජනතාව එම වෛරසයෙන් බේරා ගැනීමට හැකි වූයේ එදා ත්‍රස්තවාදය පරාජය කිරීමට මුල් වූ ත්‍රිවිධ හමුදාව මෙම කාර්යයේදී සෞඛ්‍ය අංශවලට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් නිසායි. යුද්ධයේදී අප ක්‍රියා කළ ආකාරයෙන්ම වර්තමානයේදීත් අප මව්බිම මුහුණ දෙනු ලබන මෙවන් උදුරු සඳහාද අප සාර්ථකව පිළිතුරු ලබා දෙන්නේ කළ නොහැක්කක් නොමැති බව යළි යළිත් සිහිපත් කරමිනි. මේ රටේ කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ ඒ සටන අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. නමුත් අපේ කැපවීම සහ ආත්ම විශ්වාසය මත ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවා ගත්තා. යුද හමුදාවේ 5200ක් රන් යුරුවෝ ජීවිත පූජා කරා. 3000ක් පමණ සදාකාලික ආබාධිත වුණා. 15000ක් පමණ යුද්ධදී තුවාල ලැබුවා. ඒ ලොව ජයග්‍රහණයේ සමරන්න කැමති සියලුම ගෞරවය කැපකිරීම කරපු ලේදහඩිය මහන්සිය වැය කරපු රණවිරුවන්ටත් ඥාතීන්ටත් අපේ ගෞරවය ජාතියේ ගෞරවය පුද කරන්න ඕනේ. යුද්ධයේදී නාවික හමුදාව විශේෂ කාර්යභාරයක් කරා. එනම් LTTට මුහුදෙන් අවියායුධ ලැබීමට තිබිච්ච අවස්ථා සියල්ලම වළකාලුවා. ඔවුන්ගේ අවියායුධ ගබඩා කරලා තිබුණු නෞකා 8ක් විනාශ කරා 2007 වර්ෂයේදී. එයින් LTTට ලැබෙමින් තිබූ අවියායුධ උණ්ඩ කාලතෝකුණ්ඩ මෝටවුණ්ඩ සියල්ලම නැතුව ගියා. ඒ නිසා ඔවුන්ට සිද්ධ වුණා ඔවුන් අත්පත් කරගත්ත භූමිය වලින් පසුබහින්න අන්තිමේදී කිලිනොච්චියට සහ නන්දිකඩාල් දක්වා අවුරුදු 30කට ආසන්න කාලයක් පැවති යුද්ධය අපට පුළුවන් වුණා අවුරුදු 2 මාස 10ක් ඇතුළත සම්පූර්ණයෙන් LTT පරාජය කළා නිමා කරන්න. අතිගරු මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපතිතුමාගේ නායකත්වයත් වර්තමාන ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එවකට ආරක්ෂක ලේකම්ගේ සම්බන්ධීකරණයත් තුල
ත්‍රිවිධ හමුදාවම පොලිසිය සිවිල් ආරක්ෂක සේවාව සහ සියලුම රටවැසියා එකතු වෙලා තමයි මේ කාර්යය කරේ. මා මේක අවස්ථාවක් කරගන්නවා මෙම මානසික මෙහෙයුමේදී ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු අපේ රාවික රණවිරුවන් ඇතුළු සියලුම රණවිරුවන් සහ පුද්ගලයන් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න. වැරදි නායකත්වය මත ඒ අධිෂ්ඨානයේ පිට යන්නේ නැතුව කොහොමටත් මේ ත්‍රස්තවාදය ඉවර කරන්න ඕනේ කියන අරමුණෙන් වැඩ කරපු නිසා අපිට ඒ ජයග්‍රහණය කරා යන්න පුළුවන් වුණේ. නැවත වරක් හොඳ නායකත්වයක් යටතේ මේ රට සෞභාග්‍ය කරා යන්න අවස්ථාවක් තියෙනවා. මම ඉල්ලා සිටිනවා සෑම දෙනාටම මේ නායකත්වයට සම්පූර්ණයෙන්ම සහයෝගය දෙන්න කියලා. 30 වසරක සාපලත් යුද්ධයෙන් පීඩා විඳි අප එම ව්‍යසනයෙන් මුදවාගත් ශ්‍රී ලාංකීය රණවිරුවන්ගේ වීරත්වයක් මානුෂීය භාවයක් අප හදවත් තුළ සදා නොමැකෙනු ඇති. ඒ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට අද දෙරණ අපගේ උත්තමාචාරය. මෙරට පැවති 30 වසරක යුද්ධය ජයග්‍රහණය කර වසර 11ක් සපිරීම නිමිත්තෙන් දිවිදුන් ත්‍රිවිධ හමුදා විරුවන් සිහිකර පවත්වන ජාතික රණවිරු දින සැමරුම් උත්සවය හෙට පස්වරු 4ට බතරමුල්ල රණවිරු ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිතයි. එම උත්සවය හෙට පස්වරු 4 සිට ටීවී දෙරණ ඔස්සේ සජීවීව ගෙන එනවා. යුද ජයග්‍රහණයේ 11 වෙනි වසර සමරන අද අපට අමතක කළ නොහැකිම පිරිසක් සිටිනවා. ඒ අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ සිටින ආබාධිත රණවිරුවන්. වසර 30ක් පැවති කුරිරු යුද්ධයේදී මව්බිම වෙනුවෙන් දහස් සංඛ්‍යාත රණවිරුවන් පිරිසක් තම ජීවිතය පූජා කළේ කෙදිනක හෝ ශ්‍රී ලංකාව නිදහස් දේශයක් ලෙස අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණින් අද වන විට ඔවුන් ප්‍රාර්ථනා කළ එම කාලය එළඹී තිබුණත් අදටත් ත්‍රස්තවාදීන්ගේ රොදිරු ප්‍රහාරවලට ලක් වූ අපේම ආදරණීය රණවිරුවන් විවිධ ආබාධවලට ලක්ව සිටිනවා. මේ ස්ථානයේ ඉන්න සියලුම රණවිරුවන් විවිධ ආබාධයන්ට පත්වුණු රණවිරුවන්. ඉතින් ඔබ දන්නවා ඔවුන් මේ විදිහට ආබාධයට පත් වෙලා ඉන්නේ අපි වෙනුවෙන් සේවය කරපු නිසාවෙන්. මිහිඳු සෙත් මැදුරේ ප්‍රතිකාර ලබන සෑම රණවිරුවෙකුටම ඔවුන්ටම වෙන් වූ වීර කතාවක් තිබෙනවා. ඔවුන්ගේ කැපකිරීම එදා නොකළා නම් ඔවුන් අපිට අද මේ නිදහස භුක්ති විඳින්න හම්බ වෙන්නේ කවදාවත්. මිහිඳු සෙත් මැදුරේ ප්‍රතිකාර ලබන රණවිරුවන් අතරින් විශේෂ කාර්ය බලකායේ සේවය කළ සාජන් මහේෂ් ප්‍රේමාල් ජයකොඩි රණවිරුවා බොහෝම සුවිශේෂී චරිතයක්. 2007 වසරේදී ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකාය සමගින් එක්වන සාජන් ජයකොඩි මානුෂීය මෙහෙයුමට සම්බන්ධ වී සිටියදී 2009 වර්ෂයේ අප්‍රේල් 7 වනදා පුතුකුඩිරප්පු ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකට ලක්වී බරපතල ලෙස ආබාධයට ලක්වනවා. එහිදී සිදු වූ අනතුරෙන් ඔහුගේ ඉනින් පාල ප්‍රදේශය සම්පූර්ණයෙන් අඩපනවන්නේ සාජන් ජයකොඩිගේ ජීවිතය රෝධපුටුවකට සීමා කරමින්. සාජන් ජයකොඩි රෝධපුටුවේ සිට වූවත් තම රට වෙනුවෙන් සේවය කිරීමට ඇති අවශ්‍යතාවය වෙනුවෙන්ම කැප වූ විරෝධාර රණවිරුවෙක්. තුවාලුනා කියලා මම මානසික වෙරළ හිටියෙත් නෑ. ටිකාරය ප්‍රතිකාර ලබලා 2015 මං චීනයේ ගියා ආබාධ තොරපැදීන් තරඟාවලියට සහභාගී වෙන්න. ඉතින් එතන ඉඳලා මම ඒ ක්‍රීඩා කටයුතු සාර්ථක කරගෙන ගිහිල්ලා 2019 කොරියාවේ ආසියානු ආබාධ තොරපැදීන් තරඟාවලියක් තිබ්බා. මම ඒකට සහභාගී වෙලා දෙවෙනි ස්ථානයට මමපත් වෙලා මෙඩල් එකක් ගෙනාවා. ඉදිරි බලාපොරොත්තුව අර ඔලිම්පික් මෙඩල් එකක් ගේන්න. මේ ගෙවෙන හැම දවසකම හරිම අයිතිකාරයෝ තමයි මේ ආදරණීය රණවිරුවන්. ඉතින් අපි ගන්න එක හුස්මක් පාසා අපි ඔවුන් මතකයේ තබා ගත යුතුයි. රන්මලක් ලෙස දෙව් බඹුන් ගෝතින් පිදුනේ පින්දිමේ වස් බෙදක් ගිලිහි නොයන්නට රන්නටක් ඇත සිව් කොනේ.
කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ ජයගත් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අද COVID-19 උවදුරට එරෙහි සටනින්ද ජයග්‍රහණය කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. යුද ජයග්‍රහණයේ 11 වෙනි සැමරුමට සමගාමීව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 30 වසරක් පැවති දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ ජයග්‍රහණයේ 11 වෙනි සංවත්සරයේ සමරනාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. උපුටා ගැනීම කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ ජය ගැනීමෙන් මුළු ලෝකයම මවිත කළ ඒ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අද COVID-19 උවදුරට එරෙහිව සෞඛ්‍ය අංශත් සමග ඒකාබද්ධ මෙහෙයුමක නිරතව සිටී. මේ අවස්ථාවේ සියලුම කරුණුවලින් පෙනෙන්නේ ශ්‍රී ලංකාව COVID-19 සටනින්ද ජයග්‍රහණය කරමින් සිටින බවයි. මහජනතාව අතර රෝගී පැතිරීම වැළැක්වීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය සිදු කරන පෙරමුණු බලෑනි කාර්යභාරය COVID-19 රෝගය මේ ආකාරයට පාලනය කිරීමට සෞඛ්‍ය අංශවලට අතිමහත් පිටුවහලක් වූ බව අවිවාදාත්මකයි. මෙයින් නැවත වතාවක් තහවුරු වන කාරණය වන්නේ ප්‍රස්තවාදයක් ගංවතුරක් හෝ වසංගතයක් වේවා සෑම ආපදා අවස්ථාවකම ත්‍රිවිධ හමුදාව පොදු ජනතාව සුරකිමින් පෙරමුණේ සිටින බවයි. මේ නිසා අපේ සමාජය තුළ සිවිල් හා මිලිටරි වශයෙන් කෘතිම භේදයක් ඇති කිරීමට යහපාලන දේශපාලන පක්ෂ අද ගනිමින් සිටින දුෂ්ට උත්සාහය මම හෙලා දකිමි. කුමක් හෝ තනතුරකට ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාමගිය නිලධාරියෙකු පත් කළහොත් එය මිලිටරිකරණයක් හැටියට ඔවුන් හඳුන්වති. ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාමගිය අයෙකු සිවිල් පුරවැසියෙකු මිස හමුදා සමාජිකයෙකු නොවේ. එදා සිටි සංඝ වෙද ගුරු ගොවිකම්කරු බලවේගයට අද රණවිරු පාර්ශවයත් එක් වී සිටි. එම නිසා අපේ ආණ්ඩුවක් බලයේ සිටින විට ආරක්ෂක හමුදාවල හිටපු සමාජිකයින් අනිවාර්යයෙන්ම ආණ්ඩුව තුළ විවිධ තනතුරු දරනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පිටින් පැමිණි සියලු අභියෝග පරාජය කොට මෙරටේ ජනතාවගේ සර්වජන ඡන්දය මත පදනම් වූ පරමාධිපත්‍ය බලය රැකදීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඓතිහාසිකව කර ඇති කාර්යභාරය අපි මෙහිදී සිහිපත් කළ යුතුය. උපුටා ගැනීම අවසන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ. පාර්ලිමේන්තුව විසුරුවා හරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය සහ ජුනි 20 වනදා පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම කරමින් මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු විමසීම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වුණා. අදාළ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ චරිත ගුණරත්න විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සමගි බලවේගය මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පෙත්සම්කරුවන් පිරිසක් විසින් ජූනි මාස 20 වනදා පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවන කළු විහාරයේ සිසිර දාබ්රු ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ. COVID-19 අවදානම හමුවේ ශාරීරික දුරස්ථ භාවය පවත්වා ගනිමින් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු විමසීම පහසු කර ගැනීම සඳහා පෙත්සම් අද කැඳවනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ උත්සව පැවැත්වීම සඳහා වෙන් කර ඇති ශාලාවේදී. එම ශාලාව තුළ පෙත්සමක් කැඳවුවේ ප්‍රථම අවස්ථාවට වන අතර එහි ඇති ඉඩ පහසුකම් හේතුවෙන් ශාලාව තුළ සිටි සියලු දෙනා ආසනයක් හැර ආසනයක් වශයෙන් අසුන්ගෙන සිටියා. අද පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පළමුවෙන්ම කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණයට ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීම වාරාවසාන කිරීම සහ විසිරුවා හැරීම සඳහා ව්‍යවස්ථාපිතව බලය හිමිව තිබුණද එම බලය භාවිත කිරීමේදී කොන්දේසි ගණනාවකට යටත්ව කටයුතු කළ යුතු බවයි. පාර්ලිමේන්තුවක් ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ රට තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක් නොවන බවද ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ පවසා සිටියා. පාර්ලිමේන්තුවක මහජන නියෝජිතයින් එය නියෝජනය කරන කාලය අවසන් වුවද පාර්ලිමේන්තුව දිගින් දිගටම ක්‍රියාත්මක වන බවත් පාර්ලිමේන්තුවක් විසිරුවා හැරීමට බලය ඇත්තේ නව නියෝජිතයින් පත් කර ගැනීමට පමණක් වන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා. සුමන්දිරන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ අටවන පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් මාර්තු මාස 2 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ මැතිවරණය පවත්වන දිනය ලෙස අප්‍රේල් 25 වනදාත් පාර්ලිමේන්තුව යලි කැඳවන දිනය ලෙස මැයි මාස 14 වනදාත් සඳහන් වන බවයි. නමුත් එම දින දෙකම මේ වන විට අතීතයට එක්ව ඇති දිනවන නිසා බැලූ බැල්මටම එම ගැසට් නිවේදනය අවලංගු ලේඛනයක් වන බවට තර්ක කළ ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පැවසුවේ එම කාරණය තේරුම් ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණීමට අවශ්‍යතාවයක්ද නොමැති බවයි.
නමුත් ඇතමුන් මේ වන විටත් එම ලේඛනය වළංගු ලේඛනයක් බවට මත පළ කරන ආකාරය දක්නට ලැබෙන බැවින් එම ලේඛනය නීති ඉදිරියේ අවලංගු ලේඛනයක් බවට ප්‍රකාශයට පත් කරන්න ඇවිල්ලා පෙත්සම්කාර පාර්ශවයට අධිකරණයට පැමිණීමට සිදු වූ බව සුමන්දිරන් මහතා අධිකරණයට පැවසුවා. එමෙන්ම මෙවර මැතිවරණය සඳහා නාම යෝජනා කැඳ වූ දින 7 අතරින් 5ක්ම රජයේ නිවාඩු ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර මැතිවරණ කොමිසම ඒ බව නොතකමින් මාර්තු 17, 18, 19 යන දිනවල නාම යෝජනා බහරගත් බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. එමෙන්ම ඔහු වැඩිදුරටත් තර්ක කළේ පාර්ලිමේන්තුව රැස් නොකර මාස 3කට වැඩි කාලයක් ගත නොවිය යුතු බවට ව්‍යවස්ථාවේ සඳහන් කරුණ නොසලකා මැතිවරණ කොමිසම විසින් ජූනි 20 වෙනිදා තෙක් මහ මැතිවරණයේ කල් දමා නිකුත් කළ ගැසට් නිවේදනයද නීති විරෝධී වන බවයි. එම දිනය තවදුරටත් කල් යාමට වැඩි ඉඩක් ඇති බවත් මැතිවරණ දිනය කවදාදැයි විමසීමේදී කොවිඩ් විල් ඩිසයිඩ් ලෙස මැතිවරණ කොමිසමේ සමාජිකයින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා. මෙම වාතාවරණය මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි පහරක් එල්ල කර ඇති නිසා මෙම පෙත්සම් විභාගයට ගැනීමට දින නියම කරන ලෙසද ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා. පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම හෙට පෙරවරු 10ට යලි ආරම්භ කිරීමට නියමිතයි. මෙරටින් ඊයේ දිනේ හඳුනාගත් නව ආසාදිතයන් 21 දෙනාත් සමග හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 981 දක්වා ඉහළ ගියා. මේ අතර පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය ගණන 559ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදී මෙරටින් COVID-19 වෛරසය ආසාදිත වූ නව ආසාදිතයින් 21 දෙනෙකු සොයා ගනු ලැබුවා. ඉන් 19 දෙනෙකුම වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්ත නාවික හමුදා සමාජිකයන්. අනෙක් දෙදෙනා පසුගියදා එංගලන්තයේ සිට මෙරටට පැමිණි දෙදෙනෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ. මේ ආකාරයට පහුගිය සති දෙක කාලය පුරාවටම අපේ රටේ වාර්තා වුණේ නිරෝධායන කඳවුරවල විදේශවල සිට පැමිණිච්ච අය අතරත් වැලිසර නාවික හමුදා කඳවුරේ සැබළුන්ු ඔවුන්ගේ පවුල්වල ආශ්‍රිතයිනුත් අතර විතරයි අපේ COVID-19 රෝගීන් වාර්තා වුණේ. එයින් ගම්‍ය වෙන්නේ අපේ සමාජය තුළ COVID-19 රෝගය ඉතාමත්ම බොහෝ දුරකට පාලනය කරලා තියෙනවා කියන එක. එයින් නිගමනය වෙන්නේ නැහැ අපේ සමාජය තුළ COVID-19 රෝගීන් කිසිම කෙනෙක් නැහැ කියලා. අපිට හඳුනා ගැනීමට බැරි වෙච්ච අතපසු වෙච්ච මගහැරිච්ච රෝගීන් සමහර විට විශේෂයෙන්ම රෝග ලක්ෂණ නැති COVID-19 රෝගීන් මේ සමාජය තුළ ඉන්න පුළුවන්. මේ අතර ඊයේ දිනේදී වෛරසය ආසාදනය වූ රෝගීන් 21 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඉන් 15 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් වීම විශේෂත්වයක්. මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 981ක්. ඉන් 540 දෙනෙකුම නාවික හමුදා සමාජිකයන්. ඒ අතරින් නාවික හමුදා සමාජිකයින් 204 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන නාවික හමුදා සමාජිකයින් ගණන 336ක්. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන්ගෙන් 559 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. අද වන විට සුව වෙලා ගෙදර ගොස් සිටින සංඛ්‍යාව රෝහල් ගතව සිටින සංඛ්‍යාව අභිබවා ගොස් තියෙනවා. ඒ නිසා සුව වීමේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතිනවා. වසංගත රෝග විද්‍යාංශය පැවසුවේ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 413ක් බවයි. ඉන් නාවික හමුදා සමාජිකයින් 336 දෙනා හැරුණු විට විදේශගතව සිට පැමිණි සහ මෙරටින් සොයාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 77ක්. ඒ අතරිනුත් 36 දෙනෙකු නාවික හමුදා සමාජිකයින්ගේ ආශ්‍රිතයින් බවයි වසංගත රෝග විද්‍යාංශය පැවසුවේ. ඒ අනුව නාවික හමුදා සමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් හැරුණු විට නිරෝධායන මධ්‍යස්ථානවලදී හා බාහිර සමාජයෙන් හඳුනාගෙන රෝහල්ගතව සිටින අනෙක් සංඛ්‍යාව 40ක්. නාවික හමුදාවේ ඇති වී තියෙන ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා අපගේ. ඒ වගේම ඒ සම්බන්ධයෙන් වසංගත වේද විද්‍යාඥයන් කිහිප දෙනෙක් ඒ සඳහාම යොමු කරලා තියෙනවා. ඒ අය විසින් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යනවා මෙම නාවික හමුදාවේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ කාන්තාවක් සුවය ලබා අද සිය නිවසට පැමිණියා. මේ කාන්තාවගේ පවුලේ සියලු දෙනාටම වෛරසය ආසාදනය වූ අතර ඉන් ඇගේ බාලපුතු හැර අනෙක් සියලුම දෙනාම පූර්ණ සුවය ලබා ඇති බවයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ. මේ අතර නාරාහෙන් පිට තාබරේ මාවතේදී COVID-19 වෛරසය ආසාදනය වී සුව වූ පුද්ගලයින්ගෙන් සහ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය ජෛව සාම්පල හා රුධිර සාම්පල ලබා ගත්තා. PCR පරීක්ෂණ 15කුත් රුධිර පරීක්ෂණ 22කුත් අද සිදු කෙරුවා. මේ අතර දියගම තාක්ෂණ පීඨයේ නිරෝධායනය වූ එංගලන්තයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් ඇතුළු 52 දෙනෙකු අද සිය නිරෝධායන කාල සීමාව අවසන් කර ඉන් පිටව ගියා. අද දිනේ ඉතාමත් සතුටින් මේ ස්ථානයෙන් පිටව යන්නේ
ශ්‍රී ලංකාවේ හමුදාවට මහත් ආඩම්බරයක් අභිමානයක්. අපිට ඇත්තටම ගෙදර වගේම තමයි මෙතන අපිට සැලකුවේ. බෙහෙවින්ම ස්තුති වෙනවා හමුදාවට සහ අපේ රජයට. අපිට දෙමව්පියන් නැති අඩුව ඇත්තටම අපිට මෙතන දැනොන්නේ නැහැ. මේ අතර මෙරටට පැමිණීමට නොහැකිව තායිලන්තයේ බැංකොක් නුවර සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 69 දෙනෙකු ඊ රාත්‍රියේ දිවයිනට පැමිණියා. කටුනායක ගොන්තොටුපළේදී ඔවුන්ගේ විෂ බීජ හරණය සිදු කිරීමෙන් අනතුරුව වාද්දුව හා කුණ්ඩසාලේ යන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි අද දෙරණ ගොන්තොටුපළ වාර්තාකරු පැවසුවේ. මේ අතර රටවල් 143ක සිටින ශ්‍රී ලාංකිකයන් 38983 දෙනෙකු යලි දිවයිනට පැමිණීමට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර තිබෙනවා. ඒ අතර ශිෂ්‍යයන් 3078ක් තාවකාලික වීසා පදනම මත විදේශගත වූ 4040ක් හා රැකියාව සඳහා විදේශගත වූ 27854ක් දවන බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය පැවසුවේ. අද වෙනකොට ශ්‍රී ලංකාවට රටවල් 17කින් 4200ක පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙන විත් හමාරයි. මොවුන්ගෙන් වැඩි දෙනෙක්ම සිසුන්. දැන් ඉදිරි දින කීපය තුළදී අපි බලාපොරොත්තු වෙනවා කුවේට් රාජ්‍ය, ඉන්දුනීසියාව සහ තායිලන්තය කියන රටවලින්නුත් ඊළඟ සතියේදී රුසියාව, බෙලරුස්, කටා සහ බංග්ලාදේශය යන රටවල රැඳී සිටින ශ්‍රී ලාංකික පිරිස නැවත වතාවක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට. මේ අතර මීට සුළු වේලාවකට පෙර COVID-19 නව ආසාදිතයන් 5 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 986ක්. කොළඹ සහ ගම්පහ හැර දිස්ත්‍රික්ක 23 ඇඳරි නීතිය අද අලුයම 5ට ලිහිල් කෙරුණා. එසේම රජය විසින් නිකුත් කරන ලද රෙගුලාසි වලට යටත්ව රාජ්‍ය හා පෞද්ගලික දෙයන්ශී රාජකාරී කටයුතු අද සිට යලි ආරම්භ වුණා. දිස්ත්‍රික්ක 23ක ඇඳරි නීතිය අද අලුයම 5ට ලිහිල් කෙරුණා. ඇඳරි නීතිය තවදුරටත් බලපෑත්වෙන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම හා ආයතනික ක්‍රියාකාරීත්වය සඳහා සකස් කළ වැඩපිළිවෙල අද සිට යළිත් ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවකයින්ට මෙලෙස ඇඳරි නීතිය පනවා ඇති දිස්ත්‍රික්කවලට පැමිණීමට පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වූ අතර අද අලුයම සිට දුම්රියපළ අසල දිගු පෝලිම් දක්නට ලැබුණා. දුම්රිය ස්ථානවල සහ දුම්රිය මැදිරි තුලදී අදත් මගින්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරනු අතර මගින් අසුන් ගැනීමේදීද සෞඛ්‍ය උපදෙස් අනුගමනය කර තිබුණා. මේ අතර කොටුව දුම්රියපළට පැමිණෙන සියලුම මගින් ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේදීත් අදත් ආරක්ෂක අංශ විසින් මගින්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරනු ලැබුවා. දුම්රිය මගින්ගේ ඉල්ලීම පරිදි අද දින දුම්රිය 21ක් ධාවනය කිරීමට කටයුතු කළ නමුත් දුම්රිය වෙන් කරගත් මගින්ගේ පැමිණීමේ අඩුවක් තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මගින් 11500ක ප්‍රමාණයකට ආසන වෙන් කර තිබුණත් මගින් පැමිණ ඇත්තේ 8822ක් පමණයි. එම ආසන වෙන් කර ගන්නා ආයතන වලින් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා එසේ වෙන් කරන ලබන ආසන සඳහා ඒ අදාළ මගින් දුම්රිය වෙත යොමු කරන ලෙස. සාමාන්‍ය මහජනතාව සඳහා දුම්රිය විවෘත කර නැහැ. රාජකාරී සඳහා කොළඹ පැමිණෙන රජයේ සහ පෞද්ගලික අංශයේ සේවක මහතුන් සඳහා පමණයි මේ අවස්ථාව තියෙන්නේ. කෙසේ වෙතත් පසුගිය සතියට සාපේක්ෂව අද ඇතැම් දුම්රිය ස්ථානවල මගින් වැඩි පිරිසක් සිටිනු දක්නට ලැබුණු අතර එම දුම්රිය ස්ථානවල හා මැදිරි තුල තදබදයක්ද පැවතියා. කොහොමද යන්නේ? කොල්ල පිටේ යන්න බෑ දැන් සීට් ඉවරයි. දැන් ගොඩාක් කට්ටිය අපි හරවල යවුවනේ. ඒක නිසා බස් එකේ හරි යන්න බලන්න. එන්න හෙට එන්න. කරුණාකරලා එළියට යනවා. ඔය ඉන්නම් ආවල ඉන්න මිනිස්සු දැන් බලන්න මෙතන පෝලිං කීයක් තියෙනවද කියලා. අපි 6යි කාලේ ඉඳන් මෙතන ඉන්නවා. කීයේ ඉඳලා මෙතන ඉන්නවද? රස්තියාදුව කිසි පිළිවෙලක් නැහැ. මේ අතර ඇඳරි නීතිය ඉවත් කරන දිස්ත්‍රික්කවල මෙන්ම ඇඳරි නීතිය පවතින කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල රාජකාරී සඳහා පැමිණ අත්‍යවශ්‍ය සේවකයින් වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ යොදවා තිබුණු අතර පෞද්ගලික බස් රථද පසුගිය සතියේ මෙන්ම අදත් ධාවනය වුණා. එහිදී බොහෝ බස් රථවල මගින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව අසුන්ගෙන සිටින අයුරු දක්නට ලැබුණා. මේ අතර ඇතැම් ස්ථානවල මගින් අදත් බස් රථ නොමැතිව අපහසුතාවට පත්ව සිටියා. දැන් උදේ කෝච්චියට ආව කෝච්චියේ කට්ටිය වැඩි කියලා එතනින් එහාට ගත්තේ නැහැ. එතනින් දාලා ගියා. ඊට පස්සේ දැන් මේ මෙතෙන්ට ආව මේ බස් එක ගන්න කොළඹට යන්න. රුපියල් 1000ක් කිල්ලන වෑන් එකට අත නිට්ටමුට විතරක් යන්න. ඒක වෑන් එකක් දැන් ගියා 7 දෙනෙක් දාගෙන. අපිට 1000ක් දීලා යන්න බෑනේ. දැන් කොච්චර කාලද අපි මේ ජොබ් එක නැතුයි. ප්‍රචාරය කරන විදියට බස් දාලා නැහැ. අපි රස්තියාදු වෙනවා. ගිය සතියේත් එහෙමයි. මේ සතියේත් එහෙමයි.
දිස්ත්‍රික්ක 23ක් සඳහා අද අලුයම 5ට ඉවත් කරනු ඇඳිරි නීතිය අද රාත්‍රී 8ට යලි පැනවෙනවා. අද සිට මැයි 23 වන සෙනසුරාදා තෙක් එම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණයි. මේ අතර පානදුර පොලිස් කොට්ටාසේ පොලිස් වසම් 10ක ඇඳිරි නීතිය හේතුවෙන් තම ගම්බිම් කරා යාමට නොහැකිව සිටි පුද්ගලයන් 10කට අධික පිරිසක් අද ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර යැවීම සිදු කෙරුණා. මාස දෙකකට ආසන්න කාලයක් නේවාසිකාගාරවල කර්මාන්ත ශාලා තුල හා නිවෙස්වල සිරවී සිටි මෙම පිරිස අද උදෑසන බණ්ඩාරගම සතිපොළ භූමිය වෙත කැඳවා තිබුණා. පිරිස පිටත් කර යැවීමට පෙර ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම හා විෂ බීජ හරණයට ලක් කිරීමද මෙහිදී සිදු කෙරුණා. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමග රැකියා අහිමි වූ සමෘද්ධිලාභීන් වෙනුවෙන් රාජ්‍ය ලබා දුන් රුපියල් 5000 දීමනාව ලබා දීමේ දෙවැනි පියවර අද ආරම්භ වුණා. එහෙම සහනයක් දෙනවද මේ මාසේ ඉදිරියේදී සහන දෙන්නේ කොහොමද? මේ මාසේ මැයි මාසේ මුදල අද බෙදන්න පටන් ගත්තා. එතකොට අප්‍රේල් මාසේ ලැබිච්ච ඔක්කොටම ලැබෙනවා. හැබැයි මෙහිදී යම් වෙනසක් තියෙනවා. අපි සමෘද්ධි සංවර්ධන නිලධාරී මහත්තුරුන්ට මහත්මාවන්ට දැනුම් දීලා තියෙනවා. ගමේ ඉන්නේ 500 නම් 100කට අඩු පිරිසකට තමයි එක දවසක බෙදන්න පුළුවන්. මුළු ගමම එක තැනකට ගෙනල්ලා පොර කන්න විදියක් අවශ්‍ය නැහැ. මේ 18 වෙනිදා ඉඳලා දවස් 10ක් යනකම් මුදල් ලබා දීමේ කාල සීමාව විදිහට නිර්ණය කරලා තියෙනවා. ඒ නිසා සංවර්ධන නිලධාරීතුමා දැනුම් දෙයි එන්නේ කවද්ද කියලා. එදාට අපි රැස් කරන්න පුළුවන් උපරිම 100යි ඒත් සමාජ දුරස්ථභාවය තියලා පුළුවන් තරම් වෙලාවල් ලබා දීලා තමයි මේ මුදල ලබා දෙන්නේ. COVID-19 වෛරසයෙන් අද වන විට හඳුනාගෙන ඇති ගෝලීය ආසාදිතයින් ගණන ලක්ෂ 47 ඉක්මවනවා. වාර්තා වී ඇති ගෝලීය මරණ සංඛ්‍යාව 3,15,000කට අධිකයි. මේ අතර වසංගත තත්ත්වය හමුවේ විවිධ රාජ්‍යයන් කටයුතු කළ ආකාරය සමාලෝචනය කරන්නයි ඉල්ලා අද පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සමුළුවට පෙත්සමක් ඉදිරිපත්ව තිබෙනවා. කොවිඩ් වසංගත ව්‍යාප්තියේදී ලෝකේ රටවල් ක්‍රියා කළ ආකාරය පිළිබඳ ස්වාධීන සොයාබැලීමක් සිදු කරන්නයි ඉන්දියාව රුසියාව ඇතුළු රටවල් 100කට අධික ප්‍රමාණයක් ඉල්ලා තිබෙනවා. එම යෝජනාව අද පැවැත්වෙන 73 වන ලෝක සෞඛ්‍ය සමුළුව අතරතුර ඉදිරිපත් කරනු ඇති. තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ පැවැත්වෙන මෙම සමුළුවේදී කොවිඩ් ව්‍යාප්තිය වසංගතයක් දක්වා විකාශනය වීම, ඉන් සිදු වූ හානිය සහ ලෝක නායකයන් ක්‍රියා කළ ආකාරය පිළිබඳ දැඩි ලෙස ප්‍රශ්න කිරීම් වලට ලක්වනු ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ ප්‍රකාශ කළේ ළමුන් හරහා කොවිඩ් ව්‍යාප්ත වීමට ඇති අවදානම අතිශය සීමිත බවයි. එමෙන්ම මේ දිනවල ඇමරිකාව, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානියේ දරුවන් අතර පැතිර යන අසාමාන්‍ය රෝගය සහ කොවිඩ් වෛරසය අතර සම්බන්ධතාවක් ඇති බවට මෙතෙක් තහවුරු වී නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. COVID-19 වසංගතයෙන් පීඩාවට පත්ව ඇති බ්‍රසීලයේ විශාලතම නගරය වන සාවෝ පාවුලෝහි රෝහල් රෝගීන්ගෙන් පිරියාම හේතුවෙන් දැඩි අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. විදේශ වාර්තා පවසන්නේ මේ වන විට එහි රජයේ රෝහල් 90ක් දක්වා පිරී ගොස් ඇති බවයි. මේ හේතුවෙන් තවත් දෙසතියක් ගත වන විට ඒවායේ කිසිදු අමතර රෝගියෙකු සඳහා ඉඩපහසුකම් නොපවතිනු ඇති බවට බලධාරීන් අනතුරු අඟවනවා. බ්‍රසීලයෙන් ඊයේ හමු නව ආසාදිතයින් 7,938ත් සමගින් එරට සමස්ත ආසාදිතයින් ගණන 2,41,000 ඉක්මවා ගියේ ආසාදිතයින් බහුල රාජ්‍යයන් අතරින් සිව්වැනි ස්ථානයට පත්වෙමින්. ගත වූ පැය 24 තුළ සිදු වූ මරණ 485ත් සමගින් එරට සමස්ත මරණ ගණන 16,118ක් ලෙසින් දැක්වුණා. මේ අතර වෛරස ව්‍යාප්තිය වේගවත් වී ඇති රුසියාවෙන්ද කොවිඩ් ආසාදිතයින් 2,81,752ක් වාර්තා වන අතර සිදු ඇති මරණ ගණන 2,631ක්. එම ආසාදිතයින්ගෙන් අඩක්ම එනම් 1,42,824 දෙනෙකුම මොස්කව් නුවරින් හමු ඇති අතර එරට වඩා දුෂ්කර ඈත පළාත්වලින්ද ආසාදිතයින් හමුවීම විශේෂත්වයක්. කොවිඩ් ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමකට පත් වූ ඇමරිකාවේ තවදුරටත් වෛරසය වේගයෙන් පැතිර යමින් පවතින අතර ගත වූ පැය 24 තුළදී එරටින් හමු ඇති ආසාදිතයින් ගණන 19,891ක්. එබැවින්ම එහි දෛනික මරණ ගණනද 820ක් ලෙසින් දැක්වුණා. ජනවාරි මාස 11 වනදා සිට කොවිඩ් වෛරසය සඳහා එන්නතක් නිපදවීමට ඇමරිකාව උත්සාහ කළ බවට ජනාධිපති ට්‍රම්ප් පසුගියදා කළ ප්‍රකාශය බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබුණා. වෛරසය ඇමරිකාව පුරා බහුලව ව්‍යාප්ත වුණේ මාර්තු මාසයේ සිටයි. කොවිඩ් වසංගතය හමුවේ ට්‍රම්ප් පරිපාලනය කටයුතු කළ ආකාරය හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ විවේචනයට ලක් වූ අතර ජනාධිපති ට්‍රම්ප් අද ඊට ප්‍රතිචාර දැක්වුවා. Look, he was an incompetent president. That's all I can say. Grossly incompetent. Thank you. පසුගිය සමයේදී කොවිඩ් ආසාදිතයින් සහ මරණ විශාල වශයෙන් වාර්තා වුණු යුරෝපයේ තත්ත්වය මේ වන විට සමනය වෙමින් පවතිනවා. එක්සත් රාජධානියේ ඊයේ දිනේදී කොවිඩ් මරණ 170ක් පමණක් සිදු වූ අතර රට වසා දැමීමෙන් පසුව එරට සිදු වූ අඩුම දෛනික මරණ ගණන එයයි. එරටින් මරණ 34,716ක් වාර්තා වී ඇති අතර ඒ දක්වන්නේ යුරෝපානු රටක සිදු වූ වැඩිම කොවිඩ් මරණ ගණන ලෙසයි.
මේ අතර ස්පාඤ්ඤයෙන් ඊයේ දිනේදී පළමු වරට කොවිඩ් මරණ 100කට අඩු ප්‍රමාණයක් වාර්තා වූ අතර එය 87ක් ලෙසින් දැක්වුණා. ඉතාලියෙන් වාර්තා වූ නව මරණ ගණන 145ක්. පවතින සුබදායි තත්ත්වය යටතේ රට නැවත විවෘත කර ජනජීවිතය යථාවත් කිරීමට ස්පාඤ්ඤය සහ ඉතාලිය කටයුතු කරමින් සිටිනවා. බෙල්ජියමද පවසන්නේ ප්‍රාථමික සහ ද්විතීයික පාසල් නැවත විවෘත කරන බවයි. පෘතුගාලය, ඩෙන්මාර්කය හා අයර්ලන්තයේද සංචරණ සීමා ලිහිල් කිරීමේ සූදානමින් පසුවන අතර දැනටමත් විවෘත කර ඇති ග්‍රේසිය ඇතැන්සේ වෙරළ තීරය ජනතාවගෙන් පිරී ගියේ මෙලෙසින්. මේ අතර ඊයේ දිනේදීත් ප්‍රංශයෙන් නව මරණ 483ක් වාර්තා වී තිබියදී එරට ලියෝන් නගරයට රැස් වූ කහ කබාකරුවන් යලිත් විරෝධතා ආරම්භ කළත් පොලිසිය මැදිහත් වී පිරිස විසිරුවා හැරියා. ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් පවතින ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් 5242ක් සමගින් එරට සමස්ත ආසාදිතයින් ගණන 95698ක් දක්වා ඉහළ ගියා. එරට සමස්ත මරණ ගණනද 3025ක් ලෙසින් වාර්තා වීමත් සමගින් මේ මාස 31 වනදා දක්වාම රට අකර්මණ්‍ය කර තැබීමට රජය තීන්දුව කර තිබෙනවා. මේ අතර ඉන්දිය ගායන ශිල්පීන් 200කට වැඩි පිරිසක් එක්ව ගායනා කළ ජයතු ජයතු ಭಾರತම් වාසුදේව කුටුම්බක්කම් ගීතය කාගේ අවධානයට පාත්‍ර වුණා.